එතකොට අද අපි සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන ඉගෙන ගන්නවා. මේ උතුම් ධර්ම දේශනාව සඳහා කුරුණෑගල මාවතගම පදිංචි පින්වත් සුනන්දාවතී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා දායකත්වයෙන් දරන්නේ. ඊටමත් මහානීය වූ පිනක් ධර්ම දාණයෙන් රැස් කර ගන්න අදහසින් මීට වසර 5කට පෙර මිය ගිය 2020 11/24 වෙනි දිනට වසර 5ක් පිරෙන සුදත් ජයවීර පියාණන්ට ඒ වගේම වසර 11කට පෙර මිය ගිය විමලරත්න පියාණන්ට වසර 7කට පෙර මිය ගිය WM සීලවතී කුමාරි හාමි මෑණියන්ට වසර කිහිපයකට පෙර මිය ගිය එල්.ඒ. ශාන්ත බණ්ඩාර පියාණන්ට පින් අනුමෝදන් කිරීම තමයි මූලික අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ පරලෝකීයයට පින් පැමිණීමටත් තමන්ගේ ජීවිතයට අප්‍රමාණ පිනක් රැස් කර ගැනීමටත් ධර්ම දාණයෙන් මේ පින්වතුන්ට අද දවසේ පින් පැමිණීම සිද්ධ වෙනවා. විශේෂයෙන් සන්තෝෂයටපත් වෙන්න මේ තමයි පිවිතුරු නිවන් මාර්ගය. බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙට පහළ වෙලා විශේෂ අවබෝධයෙන් දේශනා කරන ගම්බීර වූ ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාළා මේ බුද්ධ ශාසනයේ වෙන විදිහට අරුබුද සීලයේ සම්බන්ධයෙන් ඊළඟට ආජීවයේ සම්බන්ධයෙන් අරුබුදයක් ඇති වුණොත් ඒක ලොකු අරුබුදයක් වෙන්න පුළුවන්. නමුත් මේ අරුබුද පුංචි දෙයක් වගේ කිව්වා මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන අරුබුදයක් ඇති වුණොත්. ඒ නිසා වග බලා ගන්න ඕන අතිශයින්ම මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම පිළිබඳ වාද විවාද නොකොට සංඝයා සමගියෙන් මේ ගුණධර්ම 37 දියුණු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ පැවැත්ම බුද්ධ ශාසනයේ පැවැත්ම කියලා දේශනා කොට වදාළේ. මේ උතුම් සත්‍තිස් බෝධිපාශික ධර්ම පුරුදු කිරීම මාර්ගඵලලාභී මේ ලෝකයෙන් අවසන් වුණා කියලා කියන්නේ මේ බෝධිපාශික ධර්ම වඩන පිරිස අවසන් වුණා කියන්නේ. ඒතකොට මේ ප්‍රතිපදාවේ ගමන් කරන්නට මහන්සි වෙන පිරිස ඉන්නවා කියන්නේ මේ බෝධිපාශික ධර්ම පුරුදු කරන්නට මහන්සි වෙන පිරිස ඉන්නවා කියන එක. ශ්‍රද්ධාවන්තයින් ඉන්නවා කියන්නේ සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන හිත පහදවා ගත්ත අය ඉන්නවා කියන එක. බුදු කෙනෙක්ගේ ධර්මයේ මනාකොට අහන අය ඉන්නවා කියන්නේ සත්‍තිස් බෝධිපාශික ධර්ම අහන අය ඉන්නවනම්. ඒ නිසා මෙවැනි වූ ධර්මයක් ශ්‍රවණය කරන්ට ලැබීම ගැන අපමණ ප්‍රීතියටපත් වෙන්න ඕන. අපමණ සතුටටපත් වෙන්න ඕන. දැන් විශේෂයෙන්ම මේ වෙනකොට සතිපට්ඨාන පොත සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තා. ඉතින් මිනිසුන්ගේ කුසල් දහම් සහ කුසල හැකියාවල් වල තියෙන දුර්වලතා නිසා මිනිසුන්ට මේ ධර්මයේ පුරුදු කරගන්න අමාරුව පහසුකම් එන්න පුළුවන්. නමුත් මේ ධර්මය අහනවා කියන එක ශ්‍රේෂ්ඨයි. මේ තමයි බුද්ධ ශාසනයේ අවසන් යුගයේ බෝධිපාශික ධර්ම ගැන අහන. මේ යුගයෙන් පස්සේ සත්‍තිස් බෝධිපාශික ධර්මයන් ගැන කතාවක් ඇති වෙන්නේ. එච්චර මේ ශාසන අන්තර්ධානය සිද්ධ වෙනවා. මේ වටේට වේගවත් වෙන කාම සැඩපහර, තාක්ෂණ සැඩපහර, ලෝක ආක්‍රමණ, ලෝක යුද්ධ, වසංගත ව්‍යසන මේ වසංගතේ උනත් ගොඩාක් විනාශයක් කළා තමයි නතර වෙන්නේ. ආධ්‍යාත්මික වශයෙන් මිනිස් තුල ගොඩාක් දේවල් විනාශ කරනවා. ඉතින් ඒ නිසා කරන්න දෙයක් නැහැ. මේ තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ අනිත්‍ය. මේ තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ අනිත්‍ය. ඒ නිසා අපිට පුළුවන් විදිහට මේ කරුණු කාරණා තේරුම් ගන්නට බලමු. ඉතින් අද දවසේ බුදුරජාණන් වහන්සේ සත්‍තිස් බෝධිපාශික ධර්ම වලින් පළවෙනි කාරණා හතර වදාලා හතර සතිපට්ඨානෙ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. දැන් මේ කාරණා හතරම අපි මෙතෙක් කතා කළා. මේ ඊළඟ පස්වෙනි කාරණාව ඉඳලා ඊළඟට
අටවෙනි කාරණාව දක්වා වදාළේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය. චත්තාරෝ සම්මප්පදාන. සතර සම්‍යක් ප්‍රධානය. ඒ කියන්නේ වීරිය කරන ආකාර හතරක්. වීරිය කරන ආකාර හතරක්. ඉතින් අපි අද ඉඳලා මේ කාරණා ඉගෙන ගන්න ඕන. බලමු අපි මේ කාරණා කුමක්ද කියලා. සන්තෝෂයටපත් වෙන්න මේ ධර්මයේ ඔබට ඇහෙන එක ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා චත්තාරිමානි භික්ඛවේ සම්මප්පදානානි. මේ සම්‍යක් ප්‍රධාන වීරිය හතරක් තියෙනවා. පදං වීරිය හතරක්. කතමානි චත්තාරි කුමද්දේ හතර. ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගණ්ණාති පදාති. පළවෙනි කාරණාව තමයි නූපම් පාපී අකුසල ධර්මයන් නූපද වීම පිණිස. ඉපදිලා නැති, හටගෙන නැති පාපී අකුසල ධර්මයන් ඉපදෙන්නේ නැති වෙන්න, හටගන්න නැති වෙන්න චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න ඕනේ. වායමති වෑයම් කරන්න ඕනේ. විරියං ආරභති වීරිය ආරම්භ කරන්න ඕනේ. චිත්තම් පග්ගණ්ණාති පදහති සිත දෙඩි කොට එහි පිහිටවන්න ඕනේ. එතකොට මේ විදිහට ප්‍රධාන වීරිය කරනවා. ඔන්න පළවෙනි එක නෝපං අකුසල් නෝපද වීම පිණිස කරන වීරිය කියලා තමයි අපිට සාමාන්‍යයෙන් කිටි වචනේ මතක. නමුත් ඒකේ තියෙනවා චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්න එකත් අයිති ඒකට. අනේ මා තුල නම් ඉරිසියාව උපදින්න එපා. මා තුල නම් රාග ගින්න උපදින්න එපා. මා තුල නම් ද්වේෂය උපදින්න එපා. ඉරිසියාව උපදින්න එපා. මසුරුකම් උපදින්න එපා. නොයොස්සනකම් උපදින්න එපා. අකුසල් නෝපදී වීම පිණිස චන්දං ජනේති කැමැත්තක් උපදිනවා. වායමති කැමැත්ත තිබූ පමණින් ලැබෙන්නේ. එහෙනම් ඒ කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන්න වෑයම් කරන්න ඕනේ. වීරිය ඇති කරගන්න ඕනේ. සිත දැඩි කරගන්න ඕන. මන්නම් මේ අකුසල් වලට යට වෙන්නේ නැහැ. මන්නම් මේ අකුසල් උපදින්න දෙන්නේ නැහැ කියලා. සිත දැඩිම කරගෙන ඒ කෙරෙහි සිත මනාව පිහිටවන්න ඕන. වීරියම හිත පවත්වන්න ඕන. ඔන්න ඉතින් ඔය ඔක්කොම ආйти වීරිය කිරීමට. එහෙනම් වීරිය කිරීමේ පළවෙනි පියවර තමයි කැමැත්ත ඇති කරගන්න එක. කැමැත්ත ඇති කරගන්න ඕන අකුසල් උපදින්න එපා කියලා. අපි තව විස්තර කරමු. ඊළඟ දෙවෙනි කාරණාව තමයි uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය. උපන්නා වූ පාපී අකුසල් ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස චන්දං ජනේති කැමැත්තක් ඇති කරගන්නවා. වායමති වෑයම් කරනවා. විරියං ආරභති වීරිය ආරම්භ කරනවා. චිත්තම් පග්ගණ්ණාති පදහති සිත දැඩි කොට වීරිය පවත්වනවා. එහෙනම් උපන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කරන වීරිය කියලා තමයි සාමාන්‍යයෙන් කතා කරන්නේ. සාමාන්‍යයෙන් කෙටි වචනෙන් කියනවා. නමුත් ඒක පරිපූර්ණ වෙන්නේ කැමැත්තක් ඇති වෙන්න ඕන. වීරිය කරන්න ඕන, වෑයම් කරන්න ඕන, වීරිය කරන්න ඕන. සිත දැඩි කොට ගන්න ඕන. ඒ කෙරෙහි ව්‍යායාමයක් තියෙන්න ඕන තමන්ගේ උත්සාහයක්. එහෙනම් හිතට දැන් uppannānaṁ akusalaṁ එහෙනම් හිතේ ඉපදිලා තියෙන රාගය, හිතේ ඉපදිලා තියෙන ද්වේෂය, හිතේ ඉපදිලා තියෙන මෝහය, ඊර්ෂ්‍යාව, බය, ක්‍රෝධය, ගුණමකුකම, නොරුස්සනකම මෙවැනි අකුසල් එකට එක කිරීම. ඊළඟට පාපී ආසාවල්, ලාමක ආසාවල් මේවා දුරු කරන්නට නම් කවදාවත්ම බෑ
චන්දං ජනේති කියන එක නැත්තම් කැමැත්තක් ඉපදිලා නැත්තම් එයාට අකුසලයේ දුරු කරන්නට කැමැත්ත උපදින්න ඕනේ. දැන් අපිට කැමැත්ත උපදින්නේ ලෝක සත්වයට කැමැත්ත උපදින්නේ අකුසල දුරු කරන්න නෙමෙයි. අකුසලයට යට වෙන්න. රාගයක් ආවට පස්සේ රාගයට හිතට එන අරමුණ සොයාගෙන යන්නයි කැමැත්ත. තරහක් ආවට පස්සේ යාට බනින්නයි කැමැත්ත. බයක් ආවට පස්සේ රැකවරණයක් හොයාගෙන දුවන්නයි කැමැත්ත. ඉරිසියාවක් ආවට පස්සේ අනිත් එක්කෙනා වට්ටන්නයි කැමැත්ත. මේ නිවන් දකින මාවතේ නොවේ. හිතට එන අකුසලී ආපු අකුසලී දුරු කරන්න කැමැත්ත තියෙනවා. අනේ මට මේ රාගය දුරු කර ගන්න ඕනේ. මේ ද්වේෂය දුරු කර ගන්න ඕනේ. මෝහය දුරු කර ගන්න ඕනේ. බය තැති ගැනීම දුරු කර ගන්න ඕනේ. ඉරිසියාව දුරු කර ගන්න ඕනේ. ඒ කියන්නේ නා අකුසල උපදින්නේ නැද්ද? උපදිනවා. ඒව දුරු කරන්න චන්දං ජනේති කැමැත්ත ඕන. දැන් ඒවානෝ බලනකොට අකුසල් වලින් යට වෙලා සමහර අය ඉන්නවා. ඒ අකුසල් දුරු කරගන්න බෑ යාට. එයා ඉතින් හරියට මාන්ස් වෙනවා යාට. නමුත් එයා පරණ වලේම තමයි. නමුත් අකුසල් ගොඩේ ඉන්න ලෝකයේත් එක්ක එයා ශ්‍රේෂ්ඨයි. මක් නිසාද? ඔහුට ඒක දුරු කරගන්න ඕන කියලා කැමැත්ත ඇති වෙලානේ. පන්සිල් රකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් එයාට රැකින්න ඕන මංස් ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ. සොරකමින් වළකින්න ඕනේ, වැරදි කාමසේනෙන් වළකින්න ඕනේ, බොරු කීමෙන් වළකින්න ඕනේ, සුරාවෙන් වළකින්න ඕනේ කියලා කැමැත්ත තියෙනවා යාට. එයා උත්සාහ කරනවා. වීරිය කරනවා. හිත දැඩි කරගෙන ඉන්න ඕන මේකේ. උපන්නා වූ පාපී අකුසල ධර්මය දුරු කරන්න. ඊළඟට තුන්වෙනි කාරණාව අනුප්පන්නානං දෙවන කාරණා දෙකක් කියුවා. නෝපං අකුසල් නෝපද වීම පිණිස කරන වීරිය. ඒ වීරියට අවස්ථා තියෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති. හතරක්. කැමැත්ත, උත්සාහ කිරීම, වීරිය කිරීම, ඊළඟට සිත දැඩි කොට ගැනීම. මේකේ තියෙන්නේ අර වීරිය ඇති වෙන අවස්ථා. වීරිය ස්වභාව. යා මගදීන් වටන්න නැතුව යා අදිෂ්ඨානයක් කරා කෙලවරටම ගෙනියනවා අකුසල ඉදිරි කරන්න. එතකොට නෝපං අකුසල් නෝපද වීම පිණිස කරන වීරිය. උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කරන වීරිය. එතකොට මේ වීරිය ස්වභාවය තමයි අකුසලයේ ප්‍රහාණය කරන එක. නමුත් ඒක අවස්ථා හතරක වැඩ කරනවා. නෝපං අකුසල් නෝපද වීමට, උපං අකුසල් ප්‍රහාණය කරන්න, තුන්වෙනි එක අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නෝපං කුසල් උපදවා ගන්නටත් චන්දං ජනීති කැමැත්ත ඇති කර ගන්න ඕන. වායමති වෑයම් කරන්න ඕන, උත්සාහ කරන්න ඕන. විරියං ආරභති වීරිය ආරම්භ කරන්න ඕන. චිත්තං පග්ගණ්ණාති පදහති සිත දැඩි කරගෙන ප්‍රදං වීරිය කරන්න ඕන. නෝපං කුසල් උපදවන්න. එහෙනම් සතර සතිපට්ඨානය ගැන අහනකොට යම් කෙනෙකුට ඇති වුණා නම් අනේ මේ සතිපට්ඨාන ධර්මිය මටත් පුරුදු කරගන්න නැත්තම් කියලා. ඒ සිතුවිල්ලම ඔබට නිවන් මාර්ගයට ඔබව ඇදලා ගන්න බලවේගයක් බවට පත් වෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් නොසිතා සතර සතිපට්ඨානෙ වඩලා නැහැ. මේ සතර සතිපට්ඨානෙ කියන්නේම සිහිය පිහිටවීම. කැමැත්ත ඇති වෙන්න ඕනේ. එහෙනම් නෝපං කුසල්නේ, නෝපං කුසල් සතර සතිපට්ඨානෙ. මේ වීරිය කරන එක. සීලේ වහොන් තමන්ගේ සීලේ දියුණු කරගන්න එක. සමාධි උපද්දව ගන්න එක. ශ්‍රද්ධාදී ගුණ ධර්ම දියුණු කරගන්න එක. මේවා නෝපං කුසල් නේද? ඊළඟට තියෙනවා උපන්නානං කුසලානං ධම්මානං තිතිය. උපන්නා වූ කුසල් දහම් පවත්වා ගන්නට තිතිය. අසම්මෝසාය
මුලා නොවීම පිණිස බියෝ භාවය වඩා වර්ධනය කරගන්න වේපුල්ලාය විපුල බවට පත් කරගන්න භාවනාය පාරිපූර්ණා භාවනාවසෙන් දියුණු කරගන්න චන්දං ජනේති කැමැත්ත ඇති කරගන්න ඕනේ වායමති වෑයම් කරන්න ඕන විරියං ආරභති වීරිය කරන්න ඕන චිත්තම් පග්ගන්හාති පදහති සිත දෙඩි කරගන්න ඕන ඉමානිකෝ භික්ඛවේ චත්තාරි සම්මප්පදානානි මේ තමයි සතර සම්‍යක්ප්‍රදාන වීරිය. දැන් ඔන්න ආයෙ කරුණු හතර මතක් කරමු ආපහු විස්තර කරනවා අමතකුණා කියලා බය වෙන්න එපා විස්තර කරනවා. නෝපං අකුසල් නෝපද වීම පිණිස උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස නෝපං කුසල් උපදවා ගැනීම පිණිස උපං කුසල් වඩා වර්ධනය කර ගැනීම පිණිස කැමැත්ත ඇති කර ගැනීම වෑයම් කිරීම වීරිය කිරීම සිත දැඩි කොටගෙන වීරිය කිරීම තමයි සතර සම්‍යක්ප්‍රදාන වීරිය කියලා කියන්නේ. අකුසල් ප්‍රහාණය කරනවා කුසල් උපදවනවා. හැබැයි ඒකේ විශේෂ කාරණාවක් තියෙනවා හතරවෙනි කාරණාවයි. ඒ තමයි uppannānaṁ කුසලානං ධම්මං. උපං කුසල් දහන් තිතියා පවත්වා ගන්නත් ඕන. ඒකට හේතුව තමයි කුසලයක් ඉපදුනොත් පවත්වා ගන්න බෑ. දැන් අපි කියමු සෑයක් වැඳලා ශ්‍රද්ධාව උපදිනවා. බණක් අහලා ශ්‍රද්ධාවක් උපදිනවා. භාවනාවක් කළා හිත එකඟ බවක් උපදිනවා. පවත්වන්න බෑ. එහෙනම් ඒක පවත්වන්නත් වීරිය කරන්න ඕන. අසම්මෝසාය මුලා නොවීම පිණිස. එහෙනම් කුසල් වලින් මුලා වෙනවා. කුසල් වලින් එයා හරියට ඒක මාවතේ ගානට ගෙන්නන්න කෝච්චියක් උනන් රේල් පීරේ ගෙන්නන්න යන්න එපා. ඒක පිටපැන්නොත් ඉවරයි. මේ වගේ උපං කුසලය මුලා නොවීම පිණිස උපං කුසලේ මුලා වෙන්න හැටි කියන්න. ඒ තමයි ඔන්න කෙනෙකුගේ ඔන්න භාවනාව කාලයක් දිනු වෙලා යාගේ හිතේ කෙලෙස් සංසිඳී ගිහලා සමහරට එයා රහත් වුණා කියලා හිතන්න පුළුවන්. සමහරට භාවනාවෙන් එයාට දෙවි කෙනෙක් හරි පෙන්නලා ඔයා මාර්ගඵල ලැබලා කියලා කියන්න පුළුවන්. දැන් බලන්න උපං කුසලයෙන්ම මුලාවකට ගියා. සමහරට කය තිත්වි යන ප්‍රීතියක් ඇති වුණාට පස්සේ තමන් සෝවාන් වුණා කියලා හිතන්න පුළුවන්. ඒ උපං කුසලයෙන්ම මුලාවටපත් වුණා. එහෙනම් එවැනි දෙයක් ලෝකේ තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ උපං කුසලයේ මුලාවට යන්න දෙන්න එපා. ඒකට වීරිය කරන්න කිව්වා. ඊළඟ බියෝ භාවය තවත් දියුණු කර ගැනීම පිණිස. එහෙනම් ලෝකේ කුසල උපදිනවා ඉදිරියට දියුණු වෙන්නේ නැහැ. එහෙනම් දියුණු කරගන්න උත්සාහ කරන්න. ඊළඟට වේපුල්ලාය විපුල බවට මහත් පැතිරී ගිය දෙයක් බවට පත් කරගන්න. නැ සමහර කුසල් කෙනෙකුට උපදිනවා විපුල බවට පත් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකයි එයා විපුල බවට පත් කරගන්න උත්සාහ කරන්න ඕන. ඊළඟට භාවනාය පාරිපූර්ණා භාවනාවසින් ඉදිරියට දියුණු කරගන්නත් එයා දක්ෂ වෙන්න ඕන. චන්දං ජනීති වායමති විරියං ආරපති චිත්තම් පග්ගන්හාති පදහති. ඔය හතරවෙනි කාරණාව විස්තර කළේ. දැන් ආයසරයක් විස්තර කරනවා. සතර සම්‍යක්ප්‍රදාන වීරිය කියන්නේ නෝපං අකුසල් නෝපද වීම පිණිස. කියන්නේ දැන් වෙනකොට හටගෙන නැහැ පව් අකුසල්. ඒ පාපී අකුසල් හටගන්න නැති වෙන්න කැමැත්ත ඇති කරගන්නවා, වෑයම් කරනවා, වීරිය කරනවා, දැඩිසේ වීරිය කරනවා. ඊළඟට උපං අකුසල් දුරුකරන්න මහත්සේ කැමැත්ත ඇති කරගන්නවා, වෑයම් කරනවා, වීරිය ඇති කරගන්නවා, දැඩිව වීරිය ඇති කරගන්නවා. සිසිත දැඩි කරගෙනම වීරිය යෙදෙනවා. ඊළඟට නෝපං කුසල් උපදවන්න උපං කුසල් දියුණු කරගන්න කරන වීරිය. එතකොට පින්වත්නි මේකට නම් මේ හතරම කරවන භාවනාවක් වෙනවා. මේ හතරම කරවනවා. ඒ තමයි සතර සතිපට්ඨානය. කායानुපස්සනා භාවනාවලින් මේ නෝපං අකුසල් උපදවන්න දෙන්නෙත් නැහැ. උපං කුසල් ප්‍රහාණය කරවලා දානවා.
නූපන් කුසල් උපද්දවනවා. ඉපදිච්ච කුසල් දියුණුව කරගෙන යනවා. ඔක්කොම සතර සතිපට්ඨානෙන් කරනවා. ඒකයි සතර සතිපට්ඨානෙ මුලට ආවේ. මේ හතරම කරනවා. එතකොට එහෙනම් අපිට වීරිය කරන්න තියෙන අවස්ථා. එතකොට බලන්න දැන් එහෙනම් මේ වීරිය කිරීම කියන එක මේ ඉඳගෙන භාවනා කරද්දී දැන් ඔන්න කෙනෙක් කියනවා මං භාවනා කරද්දී එහෙම නැත්නම් ඉඳගෙන ඉඳින් විතරක් මේක. එහෙම නෙමෙයි සිව් ඉරියව්වෙම කරන්න ඕන. ඒ අකුසල් කොයි විදිහට එයිද දන්නේ නැහැ. සිව් ඉරියව්වෙම මේක පුරුදු කරන්න ඕන. එහෙනම් හිතට ආපු අකුසලයක් ප්‍රහාණය කිරීම මේ බුද්ධ ශාසනයට පැමිණෙච්ච සද්ධාව ඇති කරගත් ආර්ය ශ්‍රාවකේ හිතට ආපු අකුසලයක් ප්‍රහාණය කළොත් එයා මාර්ගාංග වඩන කෙනෙක්. හිතට ආපු අකුසලයක් ප්‍රහාණය කිරීම. බුදුරජාන් වහන්සේ වදාළ භික්ෂුවක් හිතට එන අකුසල් මේ අසුරු සැනක් දුරු කරනවා නම් ඒ භික්ෂුව ණය නැතුව දානේ වළඳන කෙනෙක් කියලා. හිස් නැහැ කිව්වා. එච්චර අකුසල් ප්‍රහාණය කිරීම ශ්‍රේෂ්ඨයි. එච්චර අකුසල් ප්‍රහාණය කිරීම ශ්‍රේෂ්ඨයි. එතකොට වීරිය කරනවා කියනකොට අපිට අද කාලේ එකපාර මතක් වෙන්නේ හැම වැඩක්ම අතහැරලා දවසේම සක්මන් කරනවා නම් ඔන්න අපිට එයා දැක්කම හිතෙන හරි වීරියක්. නිදා ගන්න නැතුව ඉන්නවා නම් අපිට හරි වීරියක්. ඊට පස්සේ එක දිගට බණ පොත් බලනවා නම් අපි හිතනවා හරි වීරියක්. ඊට පස්සේ යා හරි වීරියවන්තයි. ඒ වුණාට අපි එහෙම වචන පාවිච්චි කළාට අපි කවුද දන්නේ මේ සක්මන් කරන්නේ මොනවා හිතාද කියලා. අපි කොහොමද දන්නේ යා බලන්නේ මොන පොත්ද කියලා. මිත්‍යා දෘෂ්ටි වැඩෙන එකක් බලනවා නම් එයාගේ පොත් බැලිල්ල සතර සම්‍යක් ප්‍රධාන වීරියටයි තියද? එයා පොත් බැලන එක තුලින් හෝ භාවනා කරන එක තුලින් හෝ ධර්මයෙන් කතා කරන එක තුලින් හෝ ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින් හෝ පිරිත් කීම තුලින් හෝ වන්දනමාන කිරීම තුලින් හෝ නූපන් අකුසල් උපදින්නේ නැත්තම් උපන් අකුසල් ප්‍රහාණය වෙනවා නම් නූපන් කුසල් උපදිනවා නම් ඉපදිලා තියෙන කුසල් දියුණු වෙනවා නම් අන්න එයාගේ ක්‍රියාව වීරියටයි තියෙන්නේ. ඒ නිසා තමයි අකුසල් ප්‍රහාණය කිරීම කුසල් මේ වැඩිම තමයි වීරියටයි තියෙන්නේ. මේ වීරිය කියන එක අද කාලේ සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නෙම ඇඟේ හයියට. අපි මේ වීරිය කියන එක ඇඟේ හයිය කියන ගණයට ගත්තොත් කොහොමද ලෙඩ ඇඳේ ඉන්න කෙනා සතර සතිපට්ඨානෙ වඩන්නේ? මරණාසන්න කෙනා සතර සතිපට්ඨානෙ වඩන්නේ කොහොමද? උසම ගන්න පණක් නැහැ. ගිලම් භික්ෂුව කොහොමද එහෙනම් මාර්ගඵල ලබන්නේ? ඒකට හේතුව තමයි ඒක ඇඟේ එකක් නෙවෙයි. මේ වීරිය තියෙන අකුසල් ප්‍රහාණය කිරීම සහ කුසල් ඉපදවීම. ශාරීරික ශක්තිය කෙනෙකුට යම් කුසල ධර්මයක් හෝ යම් ප්‍රතිපදාවක් දිගට කරගෙන යන්න යම් කිසි උපකාරයක් ශාරීරික ශක්තියෙන් සලසනවා. නමුත් වීරිය කියන එකේ සැබෑ අර්ථය අපි ඉගෙන ගන්න ඕනේ. ඒ නිසානේ අවුරුදු 7 චූටි දරු සංගීතා අවුරුදු 80 මහා තෙරුන් වහන්සේ නමක් කෙලිස් ප්‍රහාණය කරන්න කරන වීරිය අවුරුදු 7 දරු සංගීතත් කරනවා. අකුසල් ප්‍රහාණය කිරීම, කුසල් ඉපදීම, බඩු මුට්ටු කරගැසීම නෙවෙයි. ඉතින් ඒ නිසා හිතේ අකුසල් ප්‍රහාණය කරන්නයි හයිය තියෙන්න ඕන. ඒකට ඇඟ කැහැටුද, ඇඟ මහත්ද, ලස්සනයිද, කැතයිද, ඒව නෙවෙයි මෙතන තියෙන්නේ. තමන්ගේ හිතේ අකුසල් තමන් ප්‍රහාණය කරනවද, කුසල් උපදවනවද කියන. එතකොට මේ අකුසල් ප්‍රහාණය කරන්නත් කුසල් උපදව ගන්නත් කැමැත්ත ඇති කර ගන්න ඕනේ. ඒතකොට කැමැත්ත ඇති වෙන්නේ පින්වතුනි
අකුසල් වල තියෙන ආදීනව දැනගන්න ඕන අකුසල් දැනගන්න ඕන. කුසලයේ දැනගන්න ඕන කුසල් වල ආනිසංස දැනගන්න ඕන. දැන් පින්පව් වුණත් එහෙමනේ. පව් වල ආදීනව සහ විපාක දැනගන්න ඕන. ඒකනේ නිරේ බියකරු බව මේ විමානවත්වයේ තියෙන්නේ. නිරේ ගැන තියෙන දේශනාවල තියෙන්නේ. ඒක මේ ප්‍රේතවත් වල විමානවත් වල ඒකනේ දෙව්ලෝ සැප ගැන තියෙන්නේ. පිනේ කුසලයේ තියෙන ඥානිසංස. ඊතකොටනේ පව් දුරු කරන්න කුසල උපදව ගන්න කැමැත්ත උපදින්නේ. එහෙනම් ධර්ම ශ්‍රවණේ කොච්චර උපකාරීද? ඒ නිසා මේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය කරන්ඩ කල්යාණ මිත්‍රයත් සී සද්ධර්මයක් තමයි බාහිර උපකාර. තමා තුළ යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕන මේ වීරිය උපදින්න. වීරිය උපදින්න යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕන. ඒතර යෝනිසෝ මනසිකාරය උපද්දාගෙන වීරිය කිරීම තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඉතින් මේ පදාන සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා සම්මා ප්‍රදාන වීරියෙන් පරතරටපත්ම මේ වීරියෙන් පරිපූර්ණත්වයට පත්වෙච්ච කෙනාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. නෝපන් සියලු අකුසල් දුරු කළා. උපන් සියලු පාපී අකුසල් ප්‍රහාණය කළා. නෝපන් සියලු කුසල් ඉපදුවා. උපන් සියලු කුසල් මස්තක ප්‍රාප්ත කරා. රහතන් වහන්සේලා. ඒතකොට දැන් මේ සූත්‍රයට අනුව මෙහෙම කිව්වේ. එතකොට අපි දැන් කිව්වා අපි දැන් ප්‍රායෝගික තැනට ආපහු එන්න එපා. දැන් අපිට කරන්න ඕන දේවල් ටික. එතකොට අපිට කරන්න වැඩ හතරක් තියෙනවා. එකක් ඉපදිච්ච නැති පව් ඉපදෙන්න ඕනම නැහැ. ඉපදිලා තියෙන පව් කන්දරාව හිතට එන පාපී අකුසල් දුරු කරන්නත් ඕනේ. ඊට පස්සේ නෝපං කුසල් උපදව ගන්න. ඒතර ඒ නෝපං කුසල් මොනවද කියලා දැනගන්නවා. ඉපදිලා තියෙන කුසල් දියුණු කරගන්නත් ඕන. එහෙනම් පාපී අකුසල් මොනවද? කුසල් මොනවද කියලා අපි තේරුම් ගන්න ඕන. කිටියෙම ගත්තොත් සියලුම කුසල් කියන එක වචනයකින් කියන්න පුළුවන්. සියලුම අකුසල් කියලා කියන්නේ පංච නීවරණ වලට. අකුසල රාශි අකුසල් ගොඩ. එහෙනම් නෝපං කුසල් සහ ඉපදුන කුසල් කියලා කියනවනේ. ඒතර සියලු කුසල් කියන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ වදාළා කුසල රාශි කුසල් ගොඩ කියලා කියන්නේ සතර සතිපට්ඨානෙට. දැන් බලන්න දැන් මෙයා සතර සතිපට්ඨාන ඉගෙන ගත්ත කෙනෙක්නේ. එතකොට සතිපට්ඨානේ වඩනකොට ප්‍රහාණය වෙන්නේ අකුසල. ඒතර පාපී අකුසල් මොනවද? ඕලාරික දේවල් තමයි රාග, දේශ, මෝහ. රාගය, ද්වේෂය, මෝහය. මුලා වීම, රැවටීම. මේ අකුසල. ඊළඟ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, එකට කිරීම, බද්ධ වෛරය, ගුණමකුකම, මදය, ප්‍රමාදය, මසුරුකම, සටකපට මායා බව, ආදානග්‍රාහී දෘෂ්ටිය, අත්හරින්න නැති තමාගේ දැඩි අදහස්, තම්බය, එයාගේ හිතේ තියෙන දැඩිකම, කට්ටකෛරාටිකකම, මසුරුකම, ලෝභකම, අනිත්‍ය ගුණ මකන බව, මේවනේ අකුසල්. දැන් ඔවා කොහෙද තියෙන්නේ? කඩේද? පිට රටකද? කොහෙද ඔවා තියෙන්නේ? තම තමන්ගේ හිත තුල. කෙලෙස් 1500කටත් වඩා මේක ඇතුලේ තියෙනවා. කෙලෙස් ගොඩක් තියෙනවා. දසමාර සේනාව. කාමාතේ පඨමා සේනා කාමය. ဒုတိ ආරති උච්චති. දහමට හිත කැමැති නැහැ. කුප්පිපාසා බඩගින්න විපාසය.
තණ්හාව, නිදිමත, ඊළඟට බය තැති ගැනීම, විචිකිච්ඡාව, ඊළඟට ලාභ සත්කාර, මිත්‍යාවෙන් ලබන යසස, මේ ඔක්කොම අකුසල්නේ. ඒ අකුසල් ලස්සේ ඊළඟට තම අනුසය, කුසීතකම, මේ ඔක්කොම අකුසල්නේ. ඊට පස්සේ තවත් කෙනෙක් දියුණු වෙනවට කැමති නැහැ. අනිත් අයට හිංසා කරන්න හිතෙනවා. නුරුස්සනකම් එනවා. එපා වෙනකම් එනවා. දමල ගහලා යන්න හිතෙනවා. මේ ඔක්කොම අකුසල්. තුට අකුසල් දුරු කරන්න කැමති කෙනා අකුසල් කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඕන. ඊට පස්සේ කැමැත්තක් ඇති කර ගන්නවා. මේ අකුසල් මා තුල උපදින්න එපා. ඊර්ෂ්‍යාවක් නම් මා තුල උපදින්න එපා. දුස්සීලකම මා තුල ඇති වෙන්න එපා. ඒ පිණිස වීරිය කරනවා. ඊළඟට දැනට ඇති වෙලා තියෙන තමන්ගේ දුර්වලතා. පිටට කෙලෙස් ඇවිල්ලා ඒව ප්‍රහාණය කරන්න උත්සාහ කරනවා. ඊළඟට නූපන් කුසල් තියෙනවා. ඒ තමයි තමන්ගේ ශ්‍රද්ධා, ලැජ්ජ බය ආදී දේවල් අඩුයි. ඒව උපදව ගන්න ඕන. වීරිය අඩුයි, උපදව ගන්න ඕන. ඉතින් යා බුද්ධානුස්සතිය වඩනවා, ශ්‍රද්ධාව උපදව ගන්නවා. ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වඩනවා. ඊළඟට ලෝභකම දුරු කර ගන්නවා. දන් දෙනවා. ඊළඟට මෙයා සීල් රකිනවා. නූපන් කුසල් උපදවනවා. පන්සිල් දැන් කොච්චර ඉන්නවද ජීවිතේට එක දිගට පන්සිල් රකින්න බෑ. මෙයා කල්පනා කරනවා මං එක දිගට පන්සිල් රකින්නේ කවද්ද? කැමැත්ත ඇති කරගන්න. ඔන්න නූපන් කුසලය. මෙයා උපද්දව ගන්න. ඊළඟ මෙයාම පන්සිල් රකින්න නමුත් පොයිට සිල් ගන්නෑ. මං හැම පොයකට මට සිල් ගන්න කවද්ද? අන්න නූපන් කුසලය. ඉපැද්දුවා. දැන් මෙයා පොයට අට සිල් ගන්නවා. හතර පොයට අට සිල් ගන්න කවද්ද? හතර පොයට අට සිල් ගන්නවා. මම මේ සතර සතිපට්ඨාන භාවනා සිල්ගත් උපෝසත දවසට නැත්නම් දවසට විනාඩි 5-10ක් හරි මේ භාවනාවක් පුරුදු කරන්නේ කවද්ද? අන්න උපන් කුසල් වඩනවා. මම මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන ඉගෙන ගන්න ඕන. චතුරාර්ය සත්‍ය ධර්ම ගැන ඉගෙන ගන්න ඕන. පංච උපාදානස්කන්ධේ ආයතන ගැන මම ඉගෙන ගන්න ඕන. පටිච්ච සමුප්පාදය ගැන ඉගෙන ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම දේශනා ඉගෙන ගන්න ඕන. දිව්‍ය ලෝක ගැන ඉගෙන ගන්න ඕන. අපාය ගැන ඉගෙන ගන්න ඕන. සූත්‍ර දේශනා ඉගෙන ගන්න ඕන. සත්පුරුෂයෝ ගැන ඉගෙන ගන්න ඕන. එයාට හිතෙනවා මෙයා ඒවා ටික ටික පුරුදු කරනවා. නූපන් කුසල් උපද්දවනවා. ඊට පස්සේ දැන් මෙයා මෙහෙම කරන කෙනෙක් දැන්. මෙයාට කුසල් ඉපදිලා. ඒ ඉපදුන කුසල් වලින් ඔන්න දහන් දැන වෙනකොට මට තමයි තේරෙන්නේ මම තමයි කෙරුමා කියලා කෙලෙහි ගුණ නසා ගන්න හොඳ නැහැ. තමන්ට ධර්ම විනය උගන්වන ගුරුවරු ගැන කෙලෙහි ගුණේ තියෙන්න ඕන. මේ ධර්මයේ තියෙන සංසාරයෙන් එතර වීම පිණිසයි. ඒ මතකයේ තියෙන්න ඕන. ප්‍රසිද්ධ වීම පිණිසවත් තම තමන්ගේ දේවල් හුවා දැක්වීම පිණිසවත් නෙවෙයි මතකයේ තියෙන්න ඕන. එතකොට තමයි කුසල් දහම් මුලා වෙන්නේ නැතුව පවත්වන්න පුළුවන්. නැත්තම් සංසාරයෙන් නිදහස් වෙන්න ඕන කියලා මේ දවන දහම් ඉගෙන ගන්න. පස්සේ නිකන් මොකක් හරි YouTube channel එකක් හරි Facebook එකක් හරි හදාගෙන ඉවරයි එතනින් යාගේ බණ ඇහිලා. මොකකින් හරි ඉවරයි. එහෙම නැත්තම් එයා වෙනම මොකක් හරි එකක් පටන් ගන්නවා. එහෙම නැත්තම් එයා තනියෙන් මොන හරි දර්ශනයක් දානවා. මේ තමයි උපන් කුසල් මුලා වෙවි යන හැටි. දැන් බලන්න පැවිදි වෙන්න උනත් පැවිදි වෙන්න ඕන කියලා කුසලයක් නිපදුනේ.
ගුරුවරයෙක් යටතේ පැවිදි වෙන්න ඕන කියලා. ඉතින් කාලයක් යනකොට ඒක නැති වෙනවා. එයාට මොකක් හරි වෙන දෙයක්. තනියෙන් මොකක් හරි එකක්. බලන්න මේ කුසල් මුලා වෙවි යන හැටි. හැම දෙයකම තියෙනවා මේවා. කියන්නේ මහානකමවත් රැක ගන්න බෑ මේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය හරියට නැතුව හොඳ මහානකමක්වත් රැක ගන්න බෑ. මහානකම පසක තියලා පන්සිල්වත් රකින්න බෑ. ඉතින් ඒ නිසා මේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය කිරීමේදී අකුසල් මොනවද කුසල් මොනවද කියලා හොඳට කල්පනා කරන්න ඕන. එතකොට ඉගෙන ගන්න ඕන අකුසල්. ඊළඟට තමයි දැන් මේ කාරණාවේදී හොඳට විස්තර කරපු සූත්‍ර දේශනාවක් හම්බ වුණා. ඒ තමයි සංවරප්පදාන සූත්‍රය කියලා මේ සංවර වීම ගැන තියෙන්නේ. චත්තාරිමානි භික්ඛවේ පදානානි වීර්ය හතර ආකාරයකින් කරන්න පුළුවන්. කතමානි චත්තාරි ඒ හතර මොනවද? සංවරප්පදාන සංවර වෙලා වීර්ය උපද්දවන්න පුළුවන්. පහනප්පදාන ප්‍රහාණප්පදාන ප්‍රහාණය කළ වීර්ය උපද්දවන්න පුළුවන්. භාවනාප්පදාන භාවනාව තුළින් වීර්ය උපද්දවන්න පුළුවන්. අනුරක්ඛණප්පදාන ඒ කියන්නේ ආරක්ෂා කිරීම තුළින් වීර්ය උපද්දවන්න පුළුවන්. තවත් විස්තරව කිව්වොත් එහෙම වීර්ය කරනවා සංවර වීම පිණිස. වීර්ය කරනවා යමක් ප්‍රහාණය කිරීම පිණිස. වීර්ය කරනවා යමක් භාවනාවෙන් වැඩිම පිණිස. වීර්ය කරනවා උපන් කුසල් දහම රැක ගැනීම පිණිස. අර කිව්ව හතරම වෙනත් ආකාරයකින් මේ කියන්නේ. නෝපං අකුසල් නෝපද වීම පිණිස තියෙන හොඳම ක්‍රමය තමයි කතමංච භික්ඛවේ සංවරප්පදාන සංවරප්‍රදානයි. මොකද්ද? ඉද භික්ඛවේ භික්ඛු චක්කුණා රූපං දිස්වන නිමිත්තක් ගායි හෝති. ඇහින් රූපයක් බලලා නිමිත්තක් ගන්නෑ. නානු ව්‍යංජනග්‍රාහි අනු නිමිත්තක්වත් ගන්නෑ. යත්තාදිකරණ මේතං චක්කුන්ද්‍රියං අසංගතං විහෙරන්තං යං ආකාරයකින් ඇහැ අසංවරව වාසය කිරීම තුලින් අවිජ්ජා දෝමනස්සා ඇලීම් දොම්නස් ආදී පාපී අකුසල දහම් වලින් හිත පෙළෙනවා නම් අකුසල ධම්ම අන්වාස්ස වේයු තස්ස සංවරයි පටිපංචති එහි සංවරයට පැමිණෙනවා. නෝපං අකුසල් දහම් නෝපදීමට හොඳම ක්‍රමයක් තමයි ඉන්ද්‍රිය සංවරය. මේ දේ බැලුවට පස්සේ මං ඇවිස්සෙයි මගේ හිත කලකොලොප්පන් වෙයි කියලා යමක් හිතෙනවා නම් යමක් බලද්දී ඒක බලන්නේ නැතුව ඉන්න ඕන. හොඳම ක්‍රමය. අද කාලේ තමන් රැකෙන්න හොඳම ක්‍රමේ තමයි තමන්ගේ දුර්වලතාවයක් තියෙනවා නම් ඒ දුර්වලතාවයට ආහාර දාන්න නැතුව ඉන්න ඕන. තමන්ට ඉන්ද්‍රිය සංවරය තමන්ගේ රාග ගින්න වැඩි නම් රාගෙට කරුණු යෙදෙන දේවල් බලන්න නැතුව ඉන්න ඕන. රාගෙට කරුණු යෙදෙන දේවල් අහන්න නැතුව ඉන්න ඕන. රාගෙට කරුණු යෙදෙන ස්පර්ශ නොලබා ඉන්න ඕන. රාගෙට කරුණු යෙදෙන සිතිවිලි නොසිතා ඉන්න ඕන. ඒ සිතිවිලි වලින් හිත රැක ගන්න ඕන. ඉන්ද්‍රිය සංවරය. රාග ගින්නෙන් දැවෙන එක රාගික දේවල්ම බලනවා. ඉන්ද්‍රිය සංවරයක් නැහැ. නැත්ති ඉන්ද්‍රිය භාවනා. ඉන්ද්‍රිය භාවනාවක් නැහැ කොයින්ද? අද කාලේ මිනිස්සෙකුට කුසල් වඩන්න කැමති කෙනෙකුට රැකෙන්න තියෙන හොඳම ක්‍රමයක් මේ ඉන්ද්‍රිය සංවරය. ඒ කියන්නේ අකුසලයට තමන්ගේ දුර්වලතාවය තේරුම් ගන්නවා. ඇහැ යනවා ලෝලයි. කෙලෙස් උපදිනවා. ඒ කෙලෙස් උපදින දේවල් බලන්න නැතුව ඉන්න ඕන. එතකොට මේ පාපේ උපදින්නේ නැහැ. කෙලෙස් උපදින දේවල් අහන්න නැතුව ඉන්න ඕන. දැන් තේරෙනවා මේක ඇහුවොත් ඒ කෝල් එකක් ආවත් එහෙම මේ කෝල් එකෙන් ඔළුව අවුල් වෙන එක නම් ගන්න නැතුව ඉන්න ඕන. ඒක යාගේ ඉන්ද්‍රිය සංවරය. කාහරය කතා කරගෙන එනකොට නිකන් ඕපාදූපවයි කියනවා නම් අනේ පොඩ්ඩක් ඉන්න මේ මට පොඩි වැඩක් තියෙනවා. අයින් වෙන්න ඕන. ඒව අහන්න හොඳ නැහැ. දැන් අපිට තේරෙනවා නම් එක දිගට බලාගෙන යනකොට ඔන්න දැන්
අද මිනිස්සු කී දෙනෙක් මැරුණාද හෙට කී දෙනෙක් මැරුණාද එයාම දන්නේ නැතුව මරණ ගණන් කරන තැනට ඇවිල්ලා යා. එයාගේ හිත මිනිස්යාගේ චුත වීම කැමැති වෙලා අවසානයේ. ඊට වැඩි හොඳයි සුව වෙන ගාන දැකලා සතුට වෙන අය. එතකොට ඒ වගේ දේවල් වල හිත රකින්න ඕනේ. ඊට පස්සේ ප්‍රවෘත්ති ඇහුවට පස්සේ මේ වගේකින් කට්ටිය කතා වෙවි ඕපදූප Tamanටත් අයිති නෑ ඒවා. වැඩකුත් නෑ ගෙවල් වල. ඒ වගේ කතා බහ යනවා නම් ඒ වගේ තැන් වලින් අයින් වෙන්න ඕන. කන සංවර කරන්න ඕන. නැත්නම් ඇවිස්සෙනවා. ඊට පස්සේ නාසය සංවර කරන්න ඕන. දිව සංවර කරන්න ඕන. කය සංවර කරන්න ඕන. මනස සංවර කරන්න ඕන. දැන් මේ සතර සම්‍යක් ප්‍රදාන වීර්යය ගැන මේ විදිහට දේශනා අද අපි මේ විදිහට දේශනා කළාට ඉන්ද්‍රිය සංවරය ගැන වෙනම ආපහු දවසක් කියලා දෙන්නම්. එච්චරම උපකාරයි. මේ නිවන් මාර්ගේ වඩන්නට ඉන්ද්‍රිය සංවරය. මේක ඒ ඉන්ද්‍රිය සංවරය තමයි දමනය. ඉන්ද්‍රිය සංවරය තමයි සංයමය. ඉන්ද්‍රිය සංවරය තමයි වැදගත්කම. ඉන්ද්‍රිය සංවරය තමයි මෝරපුකම. මේ ලෝකේ මනුෂ්‍යයා තුලින් වේගෙන් වාෂ්ප වෙලා යන්නේ ඉන්ද්‍රිය සංවරය. විශ්සන දේවල් බලන්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, කෙලෙස් වලින්. ඉතින් ඒ නිසා නූපං අකුසල් නූපදවන්ට ඉන්ද්‍රිය සංවරේ විස්මිත බෙහෙතක්. උපං අකුසල් ප්‍රහාණය කරන්නට විස්මිත බෙහෙතක් තමයි පහන සංඥාව. පහන සංඥාව කියන්නේ ඉද බික්කවේ බික්ක උපන්නං කාම විතක්කං නාදි වාසේති. උපං කාම විතර්කේ ඉවසන්නේ. පජාති දුරු කරනවා. විනෝදේති දුරින්ම දුරු කරනවා. ව්‍යන්ති කරෝති වනසලාම දානවා. තමන්ට කෙලෙස් ඇති වෙනකොට ඒ කෙලෙස් ගැන කැමැත්තක් ඇති කරගන්න එපා. ඒක තමයි නාදි වාසේති කියන්නේ ඉවසන්නේ. ජී මේ හිතවලට හිතේනවා කියලා හිතෙන් පිළිකුල් කරන්න ඕනේ. තුර්කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක ප්‍රහාණය කරනවා. ඒව ඉවසන්නේ. හිතට කෙලෙසයක් ආවට පස්සේ කෙලෙසට අකමැති වෙන්න ඕන. ඒක හරි උපකාරයි. උපං අකුසල් ප්‍රහාණය කිරීම පිණිස. ඊට පස්සේ දැන් නෝපං කුසල් උපදවන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළ ඒකට භාවනා ප්‍රධානයි. ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං. සති සම්බොජ්ජංගේ වඩන එක හරි උපකාරයි. කුසල් උපදින්න. සති සම්බොජ්ජංගේ කියන්නේ සතර සතිපට්ඨාන. ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා කියන්නේ ධර්මයේ නුවණින් විමසීම. මේ විදිහට වීරිය කිරීම, ප්‍රීතිය ඇති කර ගැනීම, සෑහළු බව, සමාධිය, උපේක්ෂාව. කියන්නේ කෙටියෙන් ගත්තොත් සතර සතිපට්ඨානේ වඩන එක තමයි නෝපං කුසල් උපද්දවන්නේ. අනුරක්කන ප්‍රදාන කියලා කියන්නේ ඒ උපදුන කුසල් නිමිති තියෙනවානේ. ඒක රැක ගන්න ඕන. දැන් මේකේ තියෙනවා සමාධි නිමිති තියෙනවා. ආට්ටික සංඥා, පුලවක සංඥා, විනීලක සංඥා, විපුබ්බක සංඥා කියලා. ඒ සංඥා ඒ භාවනාවෙන් ඇති වෙන නිමිති. දැන් අපි ගත්තොත් උපන් ශ්‍රද්ධාව රැක ගන්න ඕන. උපන් මේ වීරිය, උපන් කුසල් රැක ගන්න ඕන. මරණ සතිය, සසර ගමන, අමා මහ නිවන මේවා ගැන නිතර කල්පනා කරනකොට කුසලී රැකෙනවා. ඉතින් මේ විදිහට තමයි පින්වතුනි සතර සම්‍යක් ප්‍රදාන වීරිය ගැන අද අපි ඉගෙන ගන්න. එතකොට අපි ඉගෙන ගත්තා නෝපං කුසල් නෝපද වීම පිණිස කරන වීරිය. උපං කුසල් ප්‍රහාණය කිරීම පිණිස කරන වීරිය. ඊළඟට නෝපං කුසල් උපදවා ගන්න කරන වීරිය. උපං කුසල් වඩා වර්ධනය කර ගන්න කරන වීරිය. ඔන්න අපි අද කෙටියෙන් ඉගෙන ගත්තා. අපි ඉදිරියටත් මේ කරුණු කොහොමද පුරුදු කරන්නේ කියලා ඉදිරියට ඉගෙන ගනිමු. අපි කා තුලත් අකුසල් ප්‍රහාණය කරන කුසල් උපදවන මේ උතුම් සතර සම්‍යක් ප්‍රදාන වීරියම ඇති වේවා කියලා අපි අදිස්ථාන කරගනිමු.